හොඳයි අපි අදත් කතා කරන්න හදන්නේ අපේ මේ IS පාඩම යටතේ තියෙන තවත් අපිට chapter එකේ fourth chapter එකේ අපි භාගයක් තමයි කරලා තිබුණේ. ඉදිරි භාගේ මේ lesson එකෙන් cover කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි මෙතන මම මුලින්ම සඳහන් කරන්න ඕන දෙයක් බොහෝ දෙනෙක් මේ lesson series එක අපි යන්නේ පිළිවෙලට. එතකොට මේ හැම lesson එකක්ම miss වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ස්ටඩි කරන්න පුළුවන් පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි අපේ YouTube channel එක subscribe කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ මම දැක්ක ගොඩක් comments වල තියෙනවා මේ part 2 නැද්ද part 3 නැද්ද කොහොමද කියලා. හැබැයි අපි හැමදේම submit කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයා PIT කරන student කෙනෙක් හරි මේ ගැන interest student කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඉස්සලම ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න. එතනදී මේ මම පෞද්ගලිකව මගේ channel එකේ මම මේ ටික videos ටික අරගෙන යනවා. ඒ channel එක VIP කියන channel එක. ඒ වගේම තමයි හැම subject එකක්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපේ Wideawake Solutions කියන institute එකේ site එකට ආවොත් මේකේ මේ playlist එකක්ම පෙන්නන්නම් මේ තියෙන්නේ. මේකේ තියෙනවා හැම subject එකකටම අදාළ videos. එතකොට මම ඔබට යෝජනා කරන්නේ ඇත්තටම මේ channels දෙකම subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්මහම ඒක ඔබට පුළුවන් ඒ වෙලාවෙම නරඹන්න. එහෙම නැත්නම් ඒ ගැන දැනුවත් වෙන්න ඒ වෙලාවෙම. ඒ වගේම තමයි මගේ අරන lessons තියෙනවා නම් මෙන්න මේ channel එකට ඇවිල්ලා මේකේ ගන්න. මේකේ මම BIT වලට කරපු ඔක්කොම ටික IS සම්බන්ධව කරපු ටික මම දාලා තියෙනවා. එතකොට ඒක ඔයගොල්ලෝ ගන්න. අපි අද lesson එක ගත්තොත් මම මේ මෙතනට එනකන් කතා කරලා ඉස්සෙල්ලා chapter එක ඉවර කරලා තියෙනවා. ඉස්සලා වීඩියෝ එක ඉවර කරලා තියෙනවා. එතකොට මේ chapter එකේ ඉදිරි ටික අපි කතා කරගෙන යමු. මෙතනදී අපි කිව්වා type of function specific MIS කියලා. එතකොට මේ specific MISs තියෙනවා. මෙතන අපි කතා කළොත් marketing information system, ඊට පස්සේ human resource information system, financial management information system, ඊට පස්සේ production management information system. මෙතනදී exam එක ගැන කතා කළොත් මට කියන්න පුළුවන් දේ තමයි දැන් මෙතන මේ දේවල් මේ වගේ මේකේ හැම තොරතුරක්ම ඔයගොල්ලෝගෙන් අහන්නේ නැහැ exam එකේදී විශේෂයෙන් ඔයගොල්ලෝ first years ලා ඉඳලා. හැබැයි මෙතන marketing MIS එකකින් human resource MIS එකක් කොහොමද වෙනස් වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. financial management system එකක තියෙන main duty එක මොකක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන main functions මොනවද කියන එක ගැන idea එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් අපි කතා කරනවා එක දැන් මේක ගොඩක් වෙලාවට අර true statements තෝරන්න තියෙන දේ තියෙන්නේ. එතනදී කතා කරනවා scenario එකක් කතා කරනවා employee කෙනෙක් recruit කරන තැන. right? එතකොට අපි හිතමු example එකක් විදිහට ඒකේ අහන්නේ marketing information system එකකින් employee කෙනෙක් recruit කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් recruit කරන්න පාවිච්චි කරන marketing information system එකක්. හැබැයි එතනදී අපි දැනගෙන ඉන්න ඕනේ marketing information system එකකින් නෙවෙයි ඒක කරන්නේ human resource information system එකේ කියලා. අන්න ඒ වගේ domain idea එක ඔයගොල්ලෝ ළඟ තිබුණොත් මේ කොටසට අදාළ ලකුණු ටික ඔයගොල්ලන්ට earn කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකෙම තියෙනවා පළවෙනිම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් questions ටිකක් තියෙනවා. අපි ඒ questions වලට යන ගමන් ඒ questions වලදීත් මම වැඩිදුරටත් මේක ගැන කතා කරන්නම්. එතකොට මේ information systems හතර ගැනම අපි වෙන වෙනම පල්ලෙහායේදී කතා කරනවා. එතකොට මෙන්න මේ වගේ specific MISs ටිකක් තියෙනවා කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට පස්සේ decisions about system. එතකොට අපේ hierarchy එක ආවේ අපිට ඉස්සෙල්ලාම තිබුණේ transaction processing system එකක්. මම මතක් කරන්නම් චුට්ටක් previous lesson එකේ දේවලුත් එක්ක. එතකොට transaction processing system එකක තිබුණේ day to day routine transactions අපි store කරනවා කියන එක තමයි තිබුණේ. මම මේ වෙලාවේ example එකක් තමයි ඒකම නැවත පැහැදිලි කරන්නම්. අපි ගත්තොත් supermarket එකක. supermarket එකක ගියාම අපිට එදා දවසේ දකින්න තියෙන ඒ activities එහෙම නැත්නම් ඒකේ තියෙන process එක ඒක තමයි අපි store කරලා තියාගන්න transaction processing system එකේ. උදාහරණයක් විදිහට එදා day to day අපිට දකින්න පුළුවන් supermarket එකකට ගියාම bill කරනවා ඒගොල්ලෝ. sale කරනවා, invoice issue කරනවා. ඊට පස්සේ purchase කරන දේවල් ඒගොල්ලෝගේ ගන්නවා, promotions යනවා. ඊට පස්සේ staff maintain එක කරගෙන යනවා. මෙන්න මේ වගේ day to day routine transactions අපි record කරන තැනට අපි කියනවා TPS එකක් කියලා. ඒතර මේක තමයි organization එකේ managerial hierarchy එක ගත්තොත් ground level එක. පහළම level එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ data use කරලා අපි කිව්වා managers ලා middle level managers ලාට decisions ගන්න අපි හදනවා MIS එකක් කියන එක. management information system එක. ඒක පාවිච්චි කරන්නේ
middle level management එකේ ඉන්න employees ලා හැබැයි මේකට data feed කරන්නේ TPS එක හරහා ground level එක හරහා. එතකොට දැන් මේ MIS කියන එක ගොඩක් ලංකාවේ දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඒ කියන්නේ හැමතැනකම MIS කියලා කතා කරනවා. දැන් අපි school students ලා ගත්තොත් government schools වල තියෙනවා NEMIS කියලා එකක්. NEMIS කියලා එක National Education MIS කියලා කියන්නේ. NEMIS කියලා. ඒකත් හදලා තියෙන්නේ මේ විදිහටමයි. එතකොට එක කැටගරි එකක් අපේ තියෙන මේ MIS කැටගරි එකේ එන එක අපිට ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් පෙන්වන්න පුළුවන් තැන. ඊට අමතරව ඔබ කොහේ හරි වර්ක් කරනවා නම් හරි ගොඩක් ඕගනයිසේෂන්ස් වල මෙන්න මේ MIS එකට data දානවා. එහෙම තියෙන දැන් ටෙක්නිකල් කොලෙජ් ගත්තොත් ඒකේ තියෙන MIS එක. ඒකට data feed කරනවා. එතකොට ඒකෙන් results ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේක බොහොම ප්‍රායෝගික විෂයක් අපිට දකින්න පුළුවන් විෂයක්. ඒතර ඒ හින්දා ඔයගොල්ලෝ මේවා එහෙම ලොකුවට පාඩම් කරන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මොකද මේ සිනාරියෝ එක කියලා දැනුවත් වෙලා ඒකේ තියෙන characteristic මොනවද කියන එක ස්ටඩි කරා නම් ඔයගොල්ලන්ට මේ subject එක බොහොම ලේසියෙන් ඒ පාස් එකකට එන්න පුළුවන්කම තියෙනවා. ඒතර decision support system කියලා කියන්නේ MIS එකෙන් පස්සේ තියෙන එක. කියන්නේ TPS තියෙනවා. TPS වලින් MIS වලට feed කරනවා data. ඒතකොට MIS හැදෙනවා. ඒතර MIS වලින් data අරගෙන decision support systems හදනවා. ඒතර මේ decision support system එකක් හදන්නේ decision makers ලාට. අපි දන්නවා organization එක top level එක තමයි decision makers ලා ඉන්නේ. ඒ කියන්නේ top level එකේ ගන්න decisions වලට තමයි මේක භාවිතා කරන්නේ. එතකොට මෙතනදී කතා කරොත් මේකට data feed කරනවා. දැන් මේකේ පෙන්නන විදිහට TPS එකෙන් data feed කරනවා. ඊට පස්සේ external data feed කරනවා. මම කියන්නම් මේ external data මෙතනට ගන්න කියලා. ඊට පස්සේ තමයි DSS decision support system එකේ database එක හැදෙන්නේ. එතන මේ database එක decision support system modeling software එකක් හරහා user interface එකකට දෙනවා. ඒක තමයි user access කරන්නේ. මේ user කවුද? මෙයා තමයි company එකේ organization එකේ top level එකේ decision maker කෙනෙක් කියන එක. අපි මොකද උදාහරණයක් අරගෙන කතා කරමු. මොකද මේ external data කියන්නේ කියලා. දැන් මම පුංචි example එකක් ගන්නම්. mobile industry එක. telecommunication industry එක. දැන් මේකේ අපි අවුරුදු 20කට විතර එහා පැත්තට ගියොත් 20කට විතර එහා පැත්තට ගියොත් මේ mobile industry එකේ අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ISP ලා. එහෙම නැත්නම් internet services providers ලා. එහෙම නැත්නම් මේ mobile service එක provide කරන අය ඉන්නේ බොහෝම අතලොස්සයි. මට මතක විදිහට Celltel කියලා කම්පැනි එකක් තමයි ඉස්සෙල්ලාම ආවේ. ඒගොල්ලෝ embedded phone එකත් එක්කම තමයි ඒක දුන්නේ. එතකොට call rates උනා ඒකේ සාමාන්‍යයෙන් outgoing call එකක් මට මතක කාලේ outgoing call එකක් රුපියල් 14ක් වගේ වුණා. incoming call එකක් රුපියල් 7ක් වගේ වුණා. ඔහොම එකකින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ dial-up. එතකොට මේ විදිහට ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ එන්න මොකද උනේ? call rates ටික අඩු වෙලා ආවා. සාමාන්‍ය ඕගනයිසේෂන් එකක් බලන්නේ පුළුවන් තරම් තමන්ගේ call rate එක වැඩි කරගෙන profit එක වැඩි කරගන්න. හැබැයි ඒ වෙනුවට mobile industry එකේ උනේ ඒ call rates ටික අඩු වෙගෙන ආවා. ඇයි මෙහෙම උනේ? ඒකට හේතුව තමයි අපි අර පෝට් එකේ තියෙන එකත් එක්ක කතා කරා හැම බිස්නස් එකකටම ඉන්නවා කම්පිටිටර් කෙනෙක්. එතකොට මේ cellular companies වලටත් competitors ලා එනකොට ඒගොල්ලොන්ගේ market share එක වැඩි කරගන්න ඒගොල්ලොන්ට සිද්ධ වුණා මොනව කරන්නද? ඒගොල්ලොන්ට සිද්ධ වුණා ඒගොල්ලන්ගේ call rates අඩු කරගන්න. call rate එක අඩු වෙච්ච ගමන් එතනට අනිවාර්යෙන් customers ලා යන්නේ. එතකොට මෙන්න මේ situation එකේ හින්දා තමයි මේ call rates ටික අඩු වෙලා ආවේ. එතකොට මෙන්න මේ call rates අඩු කරනවා කියන decision එක ගන්න ඒ decision makers ලාට අනිවාර්යෙන් ඕන වෙනවා මොකද්ද? මෙන්න මේ external environment එකේ තියෙන data. ඒ කියන්නේ අපේ competitors ලා මොන rate වලද යන්නේ? කොහොමද ඒගොල්ලන්ගේ තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා දැන් අද වුණත් mobile industry එක ගත්තොත් ගොඩක් ලේසි මේක බලන්න. අද වුණත් කවුරු හරි මොන හරි special package එකක් දුන්නොත් අපිට dialog ගන්න පුළුවන් mobile වෙන්න පුළුවන්. ස්පෙෂල් පැකේජ් එකක් දුන්නොත් ඒ පැකේජ් එකට රිලේටඩ් එහෙම නැත්නම් ඒකට යම් සමානකමක් දක්වන තවත් පැකේජ් එකක් අනිත් කම්පැනි එකක් මේ විදිහටම දෙනවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ external data කියන එක ඉතාම වැදගත් වෙනවා මෙතනදී decision support system එකට. එතකොට මේ databases දෙකම එහෙම නැත්නම් මේ data types දෙකම එකතු වෙලා තමයි decision support system එකේ database එක හැදෙන්නේ. එතකොට decision support system එකට model base එකකුත් තියෙනවා. ඒතර data විතරක් නෙවෙයි මෙතන models කීපයකුත් තියෙනවා. මොකද මේකට හේතුව දැන් decision support system එකක් පාවිච්චි කරන කෙනෙක් කියලා කියන්නේ organization එක
top level කෙනෙක්. ඒ කියන්නේ top level management එකේ ඉන්න කෙනෙක්. අපි දන්නවා organization එක top level management එකට යනකොට සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ අර තියෙන technical skill එක අඩුයි ගොඩාක්. ඒගොල්ලන් කියන decision making skill එක තමයි වැඩිපුර තියෙන්නේ. ඒතර මේගොල්ලන්ට දැන් අපි උනත් ගත්තොත් ඕගොල්ලන් උනත් කම්පැනි එක බලන්න උඩට යන්න ඒගොල්ලන්ට technical part එක වැදගත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ technical දේවල් වල ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ගොඩක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ඕගනයිසේෂන් එකක මිඩල් ලෙවල් මැනේජ්මන්ට් කියන report එකක් ගන්න ඕනොත් එයාට පුළුවන් ඕනනම් query එකක් run කරලා ඒ report එක ඇදලා ගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට එහෙම එකක් කරන්න සූදානම් නැහැ decision support system. එහෙම නැත්නම් decision making level එකේ ඉන්න director board එකේ ඉන්න කෙනෙක් එහෙම සූදානම් නැහැ. එයාට පේන්න තියෙන්න ඕන මෙන්න මේව තමයි system. මොකද එයා highly technical person කෙනෙක් නොවෙන නිසා. අන්න ඒ හින්දා මේකට include කරලා තියෙනවා model base එකක්. එතන model හරහා තමයි මෙයාට මේ අවශ්‍ය decisions ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා data mining tools. data mining කියන එක ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මතක නැත්තම් අපි data mining කියලා කියන්නේ historical data analyze කියන එක. අන්න ඒකට අවශ්‍ය tools තියෙනවා. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට මතක ඇති මම මේක පැහැදිලි කරා beer pampers example එකත් එක්ක. එතකොට ඒකේ අපි data mining ගැන කතා කරා. ඒතර ඒ වගේ tools, ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ user interface එක දැන් මෙතන උනත් බලන්න පෙන්නලා තියෙනවා මේ graphical user interface එක. graphs තියෙනවා මේකේ ගොඩාක්. ඒකට හේතුව තමයි අපිට details තියෙන report එකකට වඩා graph එකක් තියෙනවා නම් ඒකෙන් idea එකක් ගන්න ඒ knowledge එක ඒ තියෙන data එක grab කරගන්න හරිම ලේසි. එතකොට අන්න ඒ වගේ interface එකක් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට හදලා දෙන්න ඕනේ මේ decisions ගන්න. එතකොට ඒක තමයි අපි decision support system එකක් කියලා මම නැවත වරක් මතක් කරන්නේ. අර පරණ notes ඔයගොල්ලෝ හොයාගෙන ඒ ටික බලන්න. එතකොට ඒකේ මීට වඩා ලොකු note එකක් තියෙන දැන් මේ syllabus change එකත් එක්ක මේකේ බොහොම පුංචි ප්‍රමාණයක් තමයි note එකක් විදිහට දීලා තියෙන්නේ. අතන මේක අර note එකක් විතරක් බලලා exam එක කරන්න යන student කෙනෙක්ට මේක ඇත්තටම අපහසුයි ගොඩක්. මොකද ගිය අවුරුදු වල එහෙම නැත්නම් ගිය changes වලදී අපි දැක්කා ගොඩක් ලොකු note එකක් මේකට දීලා තියෙනවා ළමෙක්ට ගොඩක් study කරන්න. හැබැයි ඒ වුණාට මෙතනදී එහෙම නැහැ. මම හිතන්නේ මේක හදිසියෙ හදපු හින්දාද දන්නේ. මේකේ අපි දකිනවා ගොඩක් මේකේ තියෙන details අඩුයි. ඒ හින්දා මම කියන්නේ in details තියෙන අර දේවලු ජීව ගන්න. හැබැයි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ note එකම නෙවෙයි යන්නේ සහ ඒ theoryම නෙවෙයි දැන් theory ගොඩක් අලුත් වෙලා තියෙනවා. ඒ වෙනස්කම් මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම්. ඊට අමතරව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ note එකත් follow කරන්න. එතකොට ඒකේ DSS ගැන මීට වඩා ලොකු විස්තරයක් තියෙනවා. එතකොට decision support system එකක් කියලා කියන්නේ එහෙම එකක්. එතකොට එයා තමයි decisions ගන්න company වෙනුවෙන් organization එක වෙනුවෙන්. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. ඒ තමයි අපි හිතමු financial management එකක් අපි දාලා තියෙනවා. නැත්නම් system එකක් දාලා තියෙනවා finance management වලට decision support system එකක් දාලා තියෙනවා කියලා හිතන්න. එතකොට මම මගේ company එකට නම් දැම්මේ මම තමයි ඕන. එතකොට මම ඉල්ලනවා තව මගේ financial management system එකකින් right මම තමයි company එකේ ඕන. මට ගන්න ඕනේ Benz එකක්. Benz car එකක් ගන්න ඕනේ. right එතකොට මේ decision support system එකකින් analyze කරලා බලන්න පුළුවන් මොකද්ද මේ වෙලාවේ තියෙන financial status මොනවද මේ organization එක ඇතුලේ. එතකොට මෙහෙම cost එකක් දරන්න පුළුවන්ද මේ organization එකට. එයා ඒක analyze කරලා ඊට පස්සේ decision එක විදිහට මට දෙන්නේ මොකද්ද? right මේ වෙලාවේ organization එකේ status හැටියට ඔයාට Benz එකකට යන්න බෑ. ඔයා යන්න Maruti එකකට. අන්න ඒ වගේ දැන් organization එක මගේ වෙන්න පුළුවන්. හැබැයි ඒත් උනාට decision එක ගන්නෙ system එක analyze කරලා මේ data mining කරලා තමයි එයා ඒක ගන්නෙ. එතකොට දැන් ඔතනදී අපිට කතා කරන්න පුළුවන් decision support system වල pros and cons. එතකොට ඒ කියන්නේ ඒකේ advantages තේරෙන්නත් පුළුවන්, disadvantages තේරෙන්න පුළුවන්. එතකොට disadvantage එක තමයි අරක. දැන් මම company එක ඕන වුණාට මට ඕන විදිහට මේක handle කරන්න බැහැ. එතකොට ඒක system එකට ඕන තමයි ඒක handle කරගෙන යන්න වෙන්නේ decision support system එකක් කරා යනවා. එතකොට ඔය වගේ තැනක තියෙන software එකක් තමයි මේ decision support system කියලා. මේක අද දවසේ ලෝකයේ බොහෝ කම්පැනි වල ගොඩක් අපි කතා කරන නමගිය කම්පැනිස් වල මේවා අනිවාර්යෙන් පාවිච්චි කරනවා. මොකද මේවා හරහා decisions ගන්න ගියාම සාමාන්‍ය human මිනිස්සුන්ට වඩා ගොඩක් මේවා ගොඩක් in depth data analyze කරලා අපිට decision එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි
ඒකෙදී අර දැන් මම කතා කළොත් මේකේ මෙතනම කතා කරන්න නම් advantages disadvantages. එතකොට දැන් අපි හිතමු example එකක් විදිහට අපේ organisation එකේ ඉන්නවා එක sales manager කෙනෙක්. ඒ sales manager කෙනේ එයාගේ තියෙන skill එකත් එක්ක එයා තමයි අපිට හොඳම sale එකක් ගෙනල්ලා දෙන sales manager. සහ එයාට තමයි අපි හිතමු organisation එකේ හොඳම employee එයා. එතකොට දැන් අපිට අවශ්‍යතාවය දැන් එහෙම වුණාම අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි එහෙම දක්ෂ නිලධාරියෙක් හිටියොත් එහෙම නැත්නම් employee කෙනෙක් හොඳ skill එකක් එක්ක හිටියොත් එයාව පික් කරන්න ගොඩක් companies බලාගෙන ඉන්නවා විශේෂයෙන් competitorsලා. ඒ competitorsලා කරන්නේ ඒ officer එහෙම නැත්නම් ඒ employeeව එතන තමන්ගේ company එකට ගන්නවා ලොකු offer එකක් දීලා. අපි තමු අන්න එහෙම අවස්ථාවක අපේ මේ ඉන්න මැනේජර්ට ලොකු offer එකක් දීලා වෙනත් company එකක් ගන්න හදනවා. ඒ වෙලාවට අපිට මේ මැනේජර් නවත්ත ගන්න ඕනේ මේකේ. sales clerk හරි කවුරු එයාව නවත්ත ගන්න ඕනේ. එතකොට අපි decision support system එකට කියනවා right. අපිට මෙයාට අපි හිතමු මැනේජර් කෙනෙක්ට අපි දෙන්නේ 100,000 නම් අපිට මෙයාට අපි හිතමු ඊට වඩා වැඩි ගාණක් දෙන්න ප්‍රොපෝස් කරනවා. අපිට 200,000 දෙන්න කියලා. එතන decision support system එක කෙලින්ම කතා කරන්නේ මේකෙදී මැනේජර් කෙනෙක්ට යන්න පුළුවන් උපරිම ලිමිට් එක මෙච්චරයි. ඒ හින්දා යාට ඒ සැලරි එක ඇලොකේට් කරන්න බෑ කියලා. හැබැයි වුණාට මේකෙදී අපි දන්න දේ තමයි මෙයා කම්පිටිටර් කෙනෙක්ට ගියොත් අපි තුමා අපේම කම්පිටිටර් කෙනෙක්ට ගියොත් එතකොට අපිට වෙන ලොස් එක ගොඩක් වැඩි. අන්න ඒ වගේ decisions ගනිද්දී සමහර වෙලාවට මෙන්න මේ decision support systems වලින් decisions ගන්න එක ටිකක් ඒක disadvantage එකක් වෙන්න පුළුවන්. මේ වගේ දෙපැත්තක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ චුට්ටක් scenario එකකින් scenario එකට චුට්ටක් කල්පනා කරලා බලන්න. right. එතකොට ඔක තමයි අපි decision support system එක ගැන කතා කරන කාරණාව. ඊට පස්සේ මේ තියෙන architecture එක decision support system එකක දැන් බැලුවොත් problem එකක් තියෙනවා. මේ problem solve කරන්න තමයි systems අපි හදන්නේ. ඒතර මේ problem එක decision එකක් මේක කරන තමයි අපි යන්නේ decision එකක් ගන්න තමයි යන්නේ. එතකොට මේ problem එක මේකේ අපි පාවිච්චි කරනවා knowledge base එකක් පාවිච්චි කරනවා. data warehouses පාවිච්චි කරනවා. internal and external data පාවිච්චි කරනවා. ඒතර මේකේ internal data කියලා කියන්නේ අපි කියලෙම TPS එකක් MIS එකක් හරහා ආපු data වෙන්න පුළුවන්. එතකොට DSS එක structure එක ගත්තාම මේකේ parts දෙකක් තියෙනවා mainly. එකක් තමයි data subsystems අනිත් එක තමයි model subsystems කියලා කියන්නේ. එතකොට මම කිව්වා මේකේ DSS පාවිච්චි කරන්නේ top level management එක. ඒතකොට ඒගොල්ලන්ට මේ data output එක දෙන්න වෙන්නේ model එකක් හරහා. ඒ හින්දා තමයි මේ model system එක මෙතනදී පාවිච්චි කරන්නේ. ඒතර මේකලගේ data system එකට එකතු වෙනවා. මොනවද මේ internal external data warehouse වල තියෙන data. ඊට පස්සේ knowledge base database වගේම knowledge base තියෙනවා. අපි knowledge base creation ගැන ඉස්සරහට කතා කරනවා. ඒතර මේ දේවල් ඔක්කොම එකතු වෙලා හැදෙනවා මොනවද? මෙන්න මේ data system එක. ඊට පස්සේ model system එකක් වෙනම තියෙනවා. එතන මේ data system එකයි model system එකයි එක්ක knowledge management system එකක් කියලා එකක් හැදෙනවා. එතකොට මෙන්න මේ knowledge management system එක interface එකක් හරහා users එක්ක සම්බන්ධ වෙනවා. මේ ඒව සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ decision එක ගන්න. right. එතකොට ওই විදිහට තමයි architecture එක කතා කරොත් අපිට DSS එක තියෙන්නේ. right. මේ තියෙන්නේ DSS එකක තියෙන example එකක් දීලා තියෙන එක. ඒකේ බලන්න දැන් මේ හැම එකක්ම graphs වලින් තියෙන්නේ. මේ graphs වලින් තිබ්බහම බොහොම lazy decision maker කෙනෙක්ට ඒ decisions ගන්න. මොකද මේ වගේ තියෙන powerfulness එක ගොඩක් වැඩි සාමාන්‍යයෙන් අපි numbers වලින් letters වලින් කතා කරනවට වඩා. ඊට පස්සේ තියෙනවා අපිට decision support system වලින් පස්සේ එතන ඉඳන් තුඩට ගියාම තියෙන්නේ executive support system. ඒ කියන්නේ මේකේ executive level එකට support කරන්න හදන system තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේවා specialized systems executive level එකට හදනකොට ඇත්තටම user friendly environment නැත්නම් interface එක කොච්චරද කියනවනම් මේවා ගොඩක් වෙලාවට අපි person wise personalize කරලා හදන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි තුමු දැන් මේවයි ගොඩක් පාවිච්චි කරන ඔය voice recognition systems එහෙම කියලා. එතකොට දැන් අපේ special person එහෙම නැත්නම් මේ executive level එකේ කෙනාට සමහර ලාවට keyboard එකට අත තියලා search කරන්න වෙලාවක් නැති වෙයි. ඒතකොට එයාට අපිට දෙන්න ඕනේ voice එකෙන් manage කරගන්න පුළුවන්
සිස්ටම් එකක්. එතකොට අන්න ඒ ලෙවල් එකට ඩෙවලොප් කරපු එකක් තමයි අපි executive support system කියලා කියන්නේ. ඒකයි මේකේ දාලා තියෙන්නේ මේ specialized DSS කියලා දාලා තියෙන එකයි. එතකොට මෙතන කියනවා පෝර්ටල් එකක් කරා තමයි informations deliver කරන්න කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා addresses non routine decisions required judgment මේ වගේ දේවල්. non routine කියන්නේ routine දේවල් නම් අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ එකම decision එකක් ගන්න. දැන් organization එක අපි ගත්තොත් මේ year එක ඉවර වුණා. ඊළඟ year එකට අපිට තියෙන purchases. මේවා හැම අවුරුද්දකම අපි කරපු දේවල්. එතකොට ඒවට routine decision. හැබැයි සමහර වෙලාවට ඕගනයිසේෂන් එකේ අපි කතා කරලා තියෙනවා අර ඕගනයිසේෂන් එකේ මොනවා හරි huge change එකක් වෙනවා නම් මොනවා හරි අපි හිතමු ඕගනයිසේෂන් එකේ කරපු ප්‍රොඩක්ෂන් එක වෙන ප්‍රොඩක්ෂන් එකකට මාරු වෙනවා බිස්නස් රේන්ජිනියරින් ප්‍රොසෙස් එකක් යනවා අන්න ඒ වගේ වෙලාවට ඩිසිෂන්ස් ගන්න අපිට අනිවාර්යෙන් මේ ESS එකක් සපෝට් කරගන්න වෙනවා මොකද ඒ වගේ තැනකදී තමයි එක්සිකියුටිව්ස්ලා ඕගනයිසේෂන් එකේ එකට සම්බන්ධ වෙන්නේ තමන්ගේ බිස්නස් රෝල් එක වෙනස් කරනවා නම් ඒ බිස්නස් ප්‍රොසෙස් එක වෙනස් කරනවා නම් අන්න ඒ වගේ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේක පෙන්නලා තියෙනවා මේ විදිහට executive support system කියලා. එතකොට ඕක තමයි highest level එක අපි මේ information systems වල කතා කරන. එතකොට මේ තියෙන්නේ architecture එක. ඒතර architecture එක ගත්තොත් support system එකේ මෙතන තියෙනවා executive workstation එකක්. ඒ වගේම මෙතන තියෙනවා administrative support workstation එකක්. එතකොට මේ දෙකට තමයි මේ data provide කරන්නේ. එතකොට administrative part එක මෙතනින් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ executive ලා මෙතනින් සම්බන්ධ වෙනවා. එතකොට මේකේ තියෙනවා executive models තියෙනවා. මේ models විදිහට තමයි මේවට answers දෙන්නේ. reports, graphs ඒ වගේ දේවල් outputs විදිහට තියෙනවා. ඊට පස්සේ මේකේ inputs ටික බලමු. inputs කියලා මම මේ කතා කරන්නේ මෙන්න මේ system එක පැත්තට ඇවිල්ලා තියෙන දේවල්. එතකොට මේකේ තියෙනවා organization එක සහ අනිත් ඒ කියන්නේ අපි externally ගන්න මේ data තියෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න TPS එකෙන් MIS එකට support කරලා PS එකට support කරනවා. එතන TPS එකෙන් MIS එකට data දෙනවා. ඊට පස්සේ එකෙන් ESS එකට ගන්නවා. එතන TPS එකෙන් DS එකට decision support system වලට directly data දෙනවා. ඒකෙන් ඊට පස්සේ executive support එකට දෙනවා. TBS එකෙන් knowledge systems වලට data දෙනවා. එතනින් decision support system එකට හරි MIS එක හරහා හරි expert system එකට executive system එකට දෙනවා. එතකොට මේ TPS data තමයි මෙහෙම යන්නේ. දැන් මේක ගිය අවුරුදු වල notes ඔයගොල්ලෝ follow කරද්දී ඒකේ තියෙයි නිකන් අර අපි අර waterfall model එකේදී කතා කරනවා වගේ TPS එකෙන් MIS එකට MIS එකෙන් DSS එකට DSS එකෙන් ES එකට තියෙන්නේ කියලා. හැබැයි මෙතනදී ඒ ස්ට්‍රක්චර් එක වෙනස්. දැන් මේ නෝට් එකේදී ඒක වෙනස්. මේකේදී දැන් එතනදී අපි මේ සිලබස් එක චේන්ජ් කරන්න කලින් අපෙන් කෙලින්ම ක්වෙස්චන් එකක් ඇහුවොත් TPS output එකක් directly input එකක් වෙනවා DSS වලට කියලා අපි ඒක වැරදි කියලා කියන්නේ. මොකද හේතුව TPS MIS වලට ගිහිල්ලා තමයි DSS එන්නේ කියලා ඒ සිලබස් එකේ ඉගෙනුවේ. හැබැයි මේකේදී මේ chart එක හරහා මේක වෙනස් කරලා තියෙනවා. support documents වලට දීලා තියෙන resource books ටිකක් කියවන්න. ඒතකොට මේකේ මේ අලුත්ම knowledge එකක් තමයි මේ දෙන්න හදන්නේ. එතකොට දැන් අවුරුදු 3කට පස්සේ syllabus එක change වුණාට subject wise ගත්තාම මේ අවුරුදු 12ක 15ක වගේ change එකක් තමයි වෙලා තියෙන්නේ. කියන්නේ 12කට විතර කලින් තිබ්බයක් තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ. දැන් මේ 2018 වගේ වෙනකොට තියෙන syllabus එකක් තමයි. ඒ කියන්නේ තියෙන විෂය කරුණු ටිකක් තමයි මේ අපි කතා කරන්නේ. ඒතර මේ දේවල් අලුත් වෙලා. එහෙනම් මෙන්න මේ දේවල් තමයි ඔයගොල්ලෝ ගොඩක් වැදගත් මේ දේවල් ගැන අවධානය යොමු කරන තමයි තාම වැදගත්. මොකද හේතුව මේ දේවල් තමයි මිස් වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මේක ස්ටඩි කරන්නේ ලෙක්චර්ස් වලින් ඔයගොල්ලෝ ස්ටඩි කරන්නේ. එතකොට ඒ හින්දා අපිට බේස් වෙන්න වෙනවා ඒගොල්ලෝ දෙන ලෙක්චර් නෝට් එක ගැන. එතකොට ඒකත් එක්ක තමයි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. වෙන නෝට්ස් එක අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක ෆලෝ කරන්න මේ දේවල් හොඳට කම්පයාලි ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෝට්ස් දෙකම ස්ටඩි කරද්දී මෙන්න මේ වගේ තියෙන වෙනස්කම් චුට්ටක් ගන්න. මම ඒකයි මේකේ තියෙන questions ටිකක් කරගෙනම යන්නේ. මොකද මේ questions වලට ගොඩක් related questions අපිට exam එකේදී දකින්න පුළුවන් වෙයි. හරි. එතකොට ඕක තමයි architecture එක ESS වල. මේක ESS වල තියෙනවා top level management එක තමයි මේක කරන්නේ. හරි අපි කතා කරා design to the individuals. මම අර ඉස්සලා කිව්වේ මේක individual person කෙනෙකුට design කරන system එකක්. right? එතකොට තියෙනවා tie CEO to all levels.
මේකේ chief executive officer කියන කෙනා මේ හැම level එකකටම tie කරලා තියෙන. ඒ කියන්නේ සම්බන්ධ කරලා තියෙන. right? ඊට පස්සේ මෙතන තියෙනවා sophisticated data analysis and modeling tools මේකේ තියෙනවා. right? Data analysis modeling tools. එතකොට මේ terms මේ විදිහටම දාලා තමයි exam එකේ ලියන්නේ. right? එතකොට මේ ටික මේ points එක මතක තියාගත්තා නම් ඒක ගොඩක් වැදගත්. flexibility එක ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. පොදු මේක flexible ඕනම විදිහකට change කරන්න පුළුවන් විදිහට තමයි quick response time එකක්. එතකොට executive support system එකේ ඇත්තටම response එක ගොඩක් quick වෙන්න ඕන. මොකද මේ ගන්න decision ඒක time consuming වෙන්න පුළුවන්. ඒ කියන්නේ time එකත් එක්ක මේගොල්ලන්ට ලොකු fight එකක් දෙන්න වෙනවා. මොකද සමහර decisions ගන්න වෙනවා. තාම කෙටි කාලයක් ඇතුළත ඒ වෙලාවට මේ response time එක ගොඩක් අඩු වෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ හින්දා අන්න ඒ characteristic එක executive support systems වල තියෙනවා. එතකොට මෙන්න මේක ගොඩක් වැදගත් දෙයක්. මම අර කියපු hierarchy එක මෙන්න මෙතනදී වෙනස් කරලා පෙන්නලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ අර waterfall model එක වගේ පල්ලෙහාට steps ටිකක් බහගෙන යනවා වගේ උඩින්ම තිබුණා TPS, ඊට පස්සේ MIS තිබුණා, ඊට පස්සේ DSS තිබුණා, ඊට පස්සේ ESS තිබුණා. තවත් ඔයගොල්ලන්ට කතා කරපු එකක් තමයි expert system කියන එක. එතකොට ඒක මෙතනදී කතා කරලා නැහැ. එතකොට මෙන්න මේ රිලේෂන්ෂිප් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේකෙන් ඔයගොල්ලන්ට questions අහනවා. අනිවාර්යෙන් බලන්න questions දෙකක් හෝ ඊට වැඩි ගාණක් පේපර් එකේ තියෙනවා. මෙන්න මේ රිලේෂන්ෂිප් එක එක. ඒ කියන්නේ TPS එකක data directly input එකක් වෙන්න පුළුවන්ද DSS එකට. එතකොට TPS එකක් පුළුවන්ද ESS එකකට directly input එකක් වෙන්න. එතන මේ knowledge system කියන එක කලින් තිබුණේ නැහැ. දැන් මෙතනට knowledge system කියලා තියෙනවා. knowledge system කියන්නේ මොකක්ද කියන එක මම පල්ලෙහාට කතා කරනවා. එතකොට මේක මොන සම්බන්ධ වෙලා තියෙන විදිය. ඒතර ඔයගොල්ලෝ විශේෂයෙන් වැදගත් වෙන්නේ එහෙම නැත්නම් මේ executive support system කියන එකට inputs වෙන්න පුළුවන්නේ decision support system සහ MIS වලින් විතරයි. අනේ ඒක හොඳට මතක තියාගන්න. මොකද ඔය වගේ critical තැන් අල්ලන්න තමයි ඔයගොල්ලන්ගේ questions හදාන්න. අපි බලමු මේ පාර පේපර් එක කොහොම වෙයිද කියලා. ඔයගොල්ලෝ බලන්න අනිවාර්යෙන් මේ දේවල් පේපර් එකේ තියෙන්නම ඕනේ. right ඊට පස්සේ මෙන්න මේක ගොඩාක් වැදගත් chart එකක්. ඔයගොල්ලන්ට ඕන නම් මේක වෙනම print කරලා ඔයගොල්ලෝ ස්ටඩි කරන තැනක තියාගත්තත් කමක් නැහැ. මොකද මේකේ තියෙන්නේ මේ information system වල summary එකක්. එතකොට මේක base කරගෙන තමයි questions අහන්නේ. ඒත් මේකේ බලන්න මේකේ තියෙනවා මේ තියෙන්නේ operational management, operational manager, ඊට පස්සේ විතර තියෙනවා self direct teams. right මෙන්න මේ ground level එකට තමයි transaction process system එක අපි කතා කරන්නේ. ඊට පස්සේ middle level management එකට MIS එක අපි කතා කරා. top level එකට decision support system එක කතා කළා. එතකොට මෙන්න මේකේ තියෙනවා අපිට කතා කරලා මොකක්ද level එක? මේ තියෙන tactical management, business units managers, self direction team. ඊට පස්සේ මෙතන තියෙනවා strategic level, tactical level, මේක තියෙන strategic level එකට. එතන මේක තියෙන summary එක. මේක තියෙන operational level එකට. ඒක හොඳට study කරන්න. ඊට පස්සේ මේකේ තියෙනවා decision structure එක මොකක්ද කියලා. right දැන් මේක කෙලින්ම කතා කරන්නේ structured decisions කියලා. ඒ කියන්නේ structured unstructured decisions කියලා තියෙන decision එකක් ගන්නකොට අපිට ගන්න පුළුවන් එක අපි දැන් කතා කරලා තෝ දැන් problems වලක් තියෙනවා structured questions තියෙනවා unstructured semi structured කියලා කියනවා. එතකොට structured question එකක් කියලා කිව්වොත් එහෙම නැත්නම් structured decision එකකට information එකක් ගන්නවා කියලා කිව්වොත් එතකොට ඒකේ exact data එකක් නැත්නම් exact decision එකක් තියෙනවා. දැන් example එකක් විදිහට අපි ගන්නවා අපි අහනවා right අද දවසේ sale එක කොච්චරක්ද? right එතකොට සමහරවිට කියන්න පුළුවන් අද දවසේ අපේ sale එක 1 million. අපි දැන් මේ sale එක ඉවරලා කතා කරන්නේ. එතකොට ඒක structured. ඒ information එක structured. එතකොට ඒ වගේම තමයි decision support system එකෙන් එන්නේ. එතන semi structured කිව්වොත් අපි අහනවා ඊළඟ මාසෙට අපිට sale එක කොච්චරක් විතර යයිද කියලා. එතකොට අපිට exact answer එකක් දෙන්න බෑ. මොකද ඒක vary වෙන්න පුළුවන්. හැබැයි tactical management එකෙන් දන්නවා දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ sale එකක් ගත්තාම ජැනුවරි ඉඳලා ඩිසෙම්බර් වෙනකොට vary වෙනවනේ ගොඩක්. දැන් අපි හිතමු දැන් මේ 2020 වල මේ විච්ච කොරෝනා ඒකත් නැතිව තිබුණා නම් මේ ඒප්‍රිල් වල සේල් එක ගොඩක් වැඩි වෙනවා. ඒක අපිට අනිවාර්යෙන් ફોකස් කරන්න පුළුවන් කාටද? ටැක්ටිකල් මැනේජ්මන්ට් එකට පුළුවන්. හැබැයි ඔක ඔපරේෂනල් මැනේජ්මන්ට් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතර අන්න ඒ වගේම අපි කියනවා semi structure. ටැක්ටිකල් එකට කියන්න පුළුවන් ફોකස් කරන right. ඒප්‍රිල් වල අනිවාර්යයෙන්ම සේල් එක යනවා.
ඩිසෙම්බර් වල අනිවාර්යයෙන්ම සේල් එක වැඩි වෙනවා. right? ඒ වගේ දේවල් කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඒ මට්ටමින් ඇනලයිස් කරනවා. ඊට පස්සේ අන්ස්ට්‍රක්චර්ඩ් කියලා කියන්නේ ඇත්තටම මේ වගේ ස්පෙෂල් සිටුේෂන් එකක් ආවට පස්සේ ඕගනයිසේෂන් එකට මොකද වෙන්නේ? දැන් ඕක ඇහුවට ඔපරේෂනල් මැනේජ්මන්ට් එකෙන් ගන්න බෑ, ටැක්ටිකල් මැනේජ්මන්ට් එකෙන් ගන්න බෑ. හැබැයි ස්ට්‍රැටජික් ලෙවල් එකේදී කෙලින්ම අන්ස්ට්‍රක්චර්ඩ් මේක ඇත්තටම අපිට ફોකස් කරන්න හරිය අමාරුයි. එහෙම නැත්නම් අපිට ප්‍රෙඩික්ෂන් මේකේ ගොඩක් අමාරුයි. ප්‍රෙඩික්ට් කරන්න හරිය අමාරුයි. අන්න ඒ වගේ දේවල් තමයි අපි කියන්නේ අන්ස්ට්‍රක්චර්ඩ් ඩිසිෂන් ස්ට්‍රක්චර් එකක් කියලා. එතකොට මේ අන්ස්ට්‍රක්චර්ඩ් එක ඇතුලේ අපිට ඩිසිෂන්ස් ගොඩක් තියෙනවා මේක කරන්න. එතකොට ඒකේ හියුමන් ඉන්වෝල්ව්මන්ට් එක වැඩි. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එක ඇතුලේ එහෙම එකක් නෑ. අපිට එක්සැක්ට් ආන්සර් එකක් එක්සැක්ට් ඩිසිෂන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි මේකේ තියෙන වෙනස්කම් ටික. ඒතර මේ chart එක ගොඩක් වැදගත්. ඔයගොල්ලන්ට සමරි එකක් මෙතන දීලා තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ ඩෙවලොප් කරගන්න ඕන සමරි එකක් මේක හදලම දීලා තියෙනවා. ජිනස්ට්‍රීකේ නෝට්ස් වලම. ඒතර මේක හොඳට ස්ටඩි කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක මතක තියෙනවා නම් ගොඩක් questions වලට answers දී ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා functional information systems. මේ අර මම කතා කළේ MIS වල functional දේවල්. එහෙම නැත්නම් MIS වලට දෙන්න පුළුවන් examples මොනවද කියන එක තමයි මෙතන තියෙන්නේ. මෙතන කතා කරනවා marketing and manufacturing, human resource, there's a financial and accounting මේ විදිහට කතා කරනවා. මේවා තමයි අපිට MIS වලට දෙන්න පුළුවන් සමහර examples. එතකොට මේකෙත් ගොඩාක් වැදගත් වෙන්නේ marketing MIS එකක් කියලා කිව්වොත් ඒක ඇතුලේ තියෙන components මොනවද? human resource තිබුණොත් ඒක ඇතුලේ තියෙන components මොනවද? ඒක ඇතුලේ තියෙන process මොනවද? නේ? එතන මෙතන තියෙනවා employee skill inventory කියලා එකක්. එතකොට ඒකලෝ තියාගන්නවා employee ගේ එක එක skills තියෙනවා inventory එකක් විදියට. එතකොට ඒකක් තියෙන්න පුළුවන්නේ human resource management එක විතරයි. ඒක financial වල තියෙන්න බෑ. accounting වල තියෙන්න බෑ, production වල තියෙන්න බෑ, marketing වල තියෙන්න බෑ. customer relationship management CRM කියලා කතා කරනවා. ඕක තියෙන්න ඕනේ marketing වල. ඕක sales වල තියෙන්න බෑ. නේ? production වල තියෙන්න බෑ. accounting වල තියෙන්න බෑ. එතකොට මෙන්න මේ එක ස්ක්වයර් එකක් ඇතුලේ තියෙන මේ functions ටික ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා. ඇත්තටම මේ දීලා තියෙන note එක තමයි මේකේ තියෙන spirit එක. මේ spirit එක තමයි මේ ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒ හින්දා මේ තියෙන එක වර්ඩ් එකක්වත් ඔයගොල්ලන්ට අයින් කරන්න බෑ. මේවා මේ විදිහටම මතක තියාගන්න වෙනවා. ඒතර මේ chart එක නම් එච්චර clear නැහැ. මේකේ දීලා තියෙන එක level එක ගැන මේවයි තියෙන. හරි. එතකොට ඒක ඇත්තටම අපිට ස්ටඩි කරන්න බෑ. මේක මට ඇත්තටම හොයාගන්න බැරි වුණා රිසෝස් බුක් එකෙත් මේ chart එක කොතනද තියෙන්නේ කියලා පොඩි කන්ෆ්ලික්ෂන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ උනත් චුට්ටක් බලන්න රිසෝස් බුක්ස් වල ස්ටඩි කරනකොට මේ නෝට් එකත් එක්ක කන්ෆ්ලික්ෂන් එකක් තියෙනවා. අපි මේක ඩිස්කස් කරනවා අනිවාර්යයෙන්ම UCS එකත් එක්ක මේ සෙමිස්ටර් එක ඉවර වෙනකොටම. මොකද මේ ටික චුට්ටක් අරේන්ජ් කරගන්න ඕනේ ඊළඟට යනවා නම් ඒක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ පුළුවන් නම් මේල් එකක් දාන්න මෙන්න මේ වගේ මිස්මැච් තියෙනවා මේ වගේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ෆෝරම් එක හරහා ඩිස්කස් කරන්න හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඒ කෝස් කෝඩිනේටර්ට මේ ගැන දැනුවත් කරන්න. කොහොමුණත් මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම නෝට් එකේ ඔයගොල්ලෝ නොලෙජ් එක විදිහට තියාගන්න. ඊට පස්සේ මෙතනින් ඉස්සරහට කතා කරන්නේ මේ තියෙන එක එක systems වල එක තියෙන systems වල one by one key point කතා කරනවා. දැන් ඉස්සරහම තියෙනවා marketing MIS එකක් marketing system එකක්. right? එතකොට මේකේ අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද marketing කියන්නේ කියලා. මොකද්ද sales කියන්නේ කියලා. එතන මේ sales and marketing එක විදිහට තිබුණාට මේ sales and marketing කියලා කියන්නේ different. ඒ දෙකේම ලොකු වෙනස්කම් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට marketing ඇතුලේ අපි good එකක් විකුණන්නේ නැහැ. කවදාවත් marketing එකක් ඇතුලේ sale product එකක් promote කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල හොඳටම මේවා දැක ගන්න පුළුවන්. බලන්න මේ දවස්වල යන ලයිෆ් බොයි ඇඩ් එක. ඒ ලයිෆ් බොයි ඇඩ් එකේදී කියන්නේ කොරෝනා වදරින් බේරීම සඳහා සබන් යොදා දෑත් සෝදන්න කියලා. ඒක කියන ලයිෆ් බොයි යොදලා හැබැයි කියනවා මේ අනුග්‍රහය දක්වන්නේ ලයිෆ් බොයි. සා වීඩියෝ එකේ පෙන්නන්නේ ලයිෆ් බොයි. හැබැයි එතන මාකටිං එකේදී යා වචන වලින් කවදාවත් කියන්නේ නැහැ මේ ලයිෆ් බොයි ගන්න කියන කතාවක් කියන්නේ නැහැ. එහෙම වුණොත් ඒක මාකටිං නෙවෙයි. මාකටිං වල තියෙන ඔක තමයි වෙනස. එතකොට මාකටිං වලින් කරන්නේ ඒ ප්‍රොඩක්ට් එක ගන්න මොටිවේට් කරනවා අදාළ ඔඩියන්ස් එක. right? එතකොට ඔන්න ඔක තමයි මාකටිං කියලා කියන්නේ. ඒතර මාකටිං සිස්ටම් එකකට අදාළ වෙන්නේ ඔන්න ඔය ටික. බලන්න මෙතන provide and organized ඊට පස්සේ මෙතන regular flow information for
මේකේ තියෙනවා ඇනලිසිස් තියෙනවා මාකටිං ඩිසිෂන් මේකර්ස් තියෙනවා. එතකොට මේ වගේ ඉන්ෆෝමේෂන්ස් එක මෙතන යන්නේ. අර ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඒ වගේ දේවල් මෙතන නැහැ. හරි? එතකොට අන්න ඒක තමයි වැදගත්ම ඔයගොල්ලන්ට තේරෙන්නේ. මොකද මේ මාකටිං සේල්ස් කියන MIS දෙකක් ගත්තොත් ඒ දෙක පටලවා ගන්න පුළුවන්. මොකද මේක එක ළඟින් යන දෙයක්. හැබැයි මාකටිං වෙනස් වෙනවා සේල්ස් වලින් අතර. සේල්ස් වල කෙලින්ම good එකේ quality එක අපි කියන spec එක ඊට පස්සේ ඒකේ price එක ඒ වගේ දේවල් ගැන තමයි එතනදී කතා කරන්නේ. හැබැයි මෙතනදී එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් ඔය වෙනස ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න. එහෙම නැත්නම් සමහරලාට දැන් ඔයගොල්ලෝ දන්නවනේ අර සමහරලාට Facebook එකේ එහෙම දැකලා ඇති answers 4 එන විදිහ. එකම විදිහයි. ඒක චුට්ටක්වත් වෙනසක් නැහැ. O levels වල වගේ නෙවෙයි A levels වගේ. ඒතකොට A levels වල වගේ නෙමෙයි degree එකේ ඊටත් වඩා ගොඩාක් සමාන දැක්ක ගමන් හැමදේම හරි කියන මට්ටමට තමයි එන්නේ. හැබැයි උනාට ඒකේ පුංචි වෙනස්කම් තියෙනවා. එතකොට ඒක හොල්ලුවේ තියාගන්න මෙතනදී මාකටිං සිස්ටම් එකක් මේ කියලා තියෙන්නේ. එතන මෙතන තියෙනවා components මොනවද කියලා මාකටිං සිස්ටම් එක බලන්න මේක තියෙනවා. interactive marketing තියෙනවා කොහොමද කරන්නේ කියලා. Salesforce automation. එතන sales නෙවෙයි කතා කරලා තියෙන්නේ. Salesforce automation. Customer relationship management. Sales management, right? Management. Market research and forecasting. Advertising ඊට පස්සේ product management වලටත් මේකේ යම් කිසි කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මේ marketing crew එකෙන් තමයි production එකක් හැදෙන්නේ කොහොමද කියන එක decide වෙන්නේ. දැන් ඒකෙත් තියෙනවා දැන් sales කියලා ගත්තාම ඇත්තටම අපි ඉස්සර කරේ කියන්නේ අපි අවුරුදු 50 පිටිපස්සට ගියොත් එතනදී කලේ production එකක් හදලා ඒ production එක කොහොම හරි මාකට් එකට දාන එක. ඒතර මාකට් එකේ තියෙන කෙනෙක්ට ඒක මෙන්න මෙහෙම ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. මේකේ මෙන්න මේ විදිහට දේවල් කරන්න පුළුවන්. එතකොට මේක ඔයා ගන්න කියන එක. හැබැයි දැන් මාකටිං කියන concept එකත් එක්ක ගොඩක් වෙනස්. ඒක කරන්නේ ඉස්සලා research එකක් කරනවා. environment එකේ මොනවද මේගොල්ලන්ගේ තියෙන needs. ඒකයි අද කියන්නේ information කියන ගොඩක් වැදගත් කියලා. එතකොට මොනවද මේ අපි කියමු අපිට ලංකාව කියලා. ලංකාවට තව අවුරුදු 20ක් වෙනකොට මොනවද අවශ්‍ය වෙන products. අන්නේ research එක කරනවා. මොනවද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. ඒවට අදාළ ප්‍රොඩක්ට් එකක් තමයි හදන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක එනකොට මෙහි නීඩ් එකක් තියෙනවා, රික්වයර්මන්ට් එකක් තියෙනවා. එතකොට මේ ප්‍රොඩක්ට් එක සේල් කරගන්න බොහොම ලේසි. ඉතින් අන්න ඒ හින්දා මේ ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කියන පැත්තට මේ මාකටිං කියන එක සම්බන්ධ වෙලා තියෙනවා. පස්සේ මේ සිස්ටම් එකක් ඇතුලේ ඔටෝමේෂන් තර human resource වලදී අපි කතා කරන්නේ employeesලා recruit කරන එක, training කරන එක, ඊට පස්සේ ඒගොල්ලෝ promotion කරන එක, ඊට පස්සේ ඒගොල්ලෝ ගැන researches කරන එක, ඊට පස්සේ ඒගොල්ලෝගේ potentials මොනවද ඒවා develop කරන එක. ඒව තමයි human resource management system එකක් කරහා වෙන්නේ. එතකොට මේකට අදාළ MIS එක තමයි මෙතනදී මේ කතා කරලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි කතා කරොත් functions of the human resource management බලන්න. මෙතන තියෙනවා recruitment management. මොකද මේ recruitment කියලා කියන්නේ? recruitment කියලා කියන්නේ ඇත්තටම employee කෙනෙක් සේවයේ යොදවන අවස්ථාවට. ඒ කියන්නේ දැන් recruiting company දැන් ඕකේ අපි දෙකක් කතා කරනවා. ඒ කියන්නේ බඳවා ගැනීම සහ සේවයේ පිහිටුවීම කියලා කියන්නේ. ඔය සේවයේ පිහිටුවීම කියන කැලේ තමයි recruitment කියලා කියන්නේ. recruitment agencies ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් banks වල ලංකාවේ තියෙන ගොඩක් banks වල ඉන්න employeesලා මේ banks වල employeesලා නෙවෙයි. ඒගොල්ලෝ වෙන hiring company එකකින් තමයි මේ bank එකට දෙන්නේ. ඔක හොඳටම දකින්න පුළුවන් security firms වල. ඔක දකිනවා. එක එක companies තියෙනවා. ඒ firm එකෙන් තමයි security officer කෙනෙක් දෙන්නේ. එතකොට ඒ officer කෙනෙක් recruit කරනවා වෙනුවට ඒ agreement එකට organisation එක ගෙවන්නේ security firm එකට. එතකොට security firm එකෙන් තමයි
ඒ අදාළ සේවකයාට අවශ්‍ය සැලරිස් ටික ගෙවාගෙන EPF ETF ටික ගෙවාගෙන යන්න. එතන මේකේ මේ වගේ recruit කරනකොට අපි permanently recruit කරනවද? එහෙම නැත්නම් firm එකකින් ගන්නවද? contract basis තියා ගන්නවද? මේ හැමදේම අපි මේ functions කතා කරන්නේ human resource management system එකක් කරා. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා employee management. ඒකට ඒ වගේ skills වෙන්න පුළුවන්. ඒ වගේ employeesලා අපි හිතමු ඒ job analysis එකක් කරලා ඒ අදාළ job එකට දාන එක වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ promotions වෙන්න පුළුවන්. ඒ වගේ employee management තියෙනවා. shift management සමහර ගොඩක් companies තියෙනවා shifts වලට වැඩ කරන්නේ. එතන මේක shift management කියලා කියන්නේ වෙනම part එකක්. ඒතකොට ඒකත් HRM හරහා සිද්ධ වෙන්නේ. ඊට පස්සේ absent management. එතකොට ඒ employee ගේ present එක absent එක මෙතන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ performance management. මේවට තමයි මේවට සමහර programs ගොඩක් යනවා performance management වලට. ඒකත් HRM system එකක් කරහා තමයි යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා payroll management. payroll management එකකට input එකක් HRM එක හරහා වෙනවා. එතන මේකේ financial පැත්ත කෙරෙන්නේ financial management එකක් හරහා. ඊට පස්සේ මේ තියෙන financial management system එක. ඒතර financial management system එකට මේකේ කෙලිම කියනවා support managers in decision concerning financial. right? financial management system එක මෙන්න මේ ටික. right? මෙන්න මේ ටික තියෙනවා. එතකොට business එක දැන් මෙතන තියෙන business and allocation and the control of financial resources within the business. ඒතර මේක තමයි වෙන්නේ. finance allocate කරන එක ඊට පස්සේ control කරන එක financial resources business එක මේක තමයි financial system එක management system එක සාමාන්‍යයෙන් වෙන දේ. දැන් මේකේ අපි ගත්තොත් මේකේ තියෙන categories ගත්තොත් මේකේ තියෙනවා cash management තියෙනවා, investment management තියෙනවා, capital budgeting තියෙනවා, ඊට පස්සේ financial planning තියෙනවා. ඒතර මේ ටික තමයි finance management එක කරහා යන්නේ. right? ඊට පස්සේ තියෙනවා accounting system. එතන finance and account කියලා කිව්ව එකම වුණාට දැන් finance එකේදී අපි දැක්කේ ඒකේ තියෙන අතරම ඒකේ තියෙන financial resources allocate කරන control කරන එක. හැබැයි මේකේ purely දකින්න අපිට ලැබෙන්නේ ඒ allocate කරපු දේ record වෙන්නේ කොහොමද? function වෙන්නේ කොහොමද? operate වෙන්නේ කොහොමද කියන එක තමයි මේක ඇතුලේ දකින්න. මේ තියෙන්නේ operational account system include transaction process system. It has a management account system focus on planning, controlling, ඊට පස්සේ reporting, costing of business operations, decision making and performance evaluation. ඉතින් මේකෙදි දැන් financial එකේදී allocate control කරාට මේකෙදි purely සම්බන්ධ වෙන accounting system එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අතරම අපි ගත්තොත් ඒකෙදි තියෙන්නේ finance management එකේ allocate කරන එක අරගෙන සාමාන්‍යයෙන් අපි ගත්තොත් organization එක කොහොමද මේක operate වෙන්නේ කියන වගේ දෙයක් තමයි accounting වලදී කතා කරන්නේ. ඊට පස්සේ මෙන්න තියෙනවා activities එකක්. activity එකක් තියෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට ඒක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන තියෙනවා are the following statements true or false? මෙන්න මේ එකක් තමයි අපෙන් අහන්නේ. online HRM system can be used to recruit employees. දැන් මේක අත්‍තරම පුළුවන් අපි දන්නවා. මේක online ගොඩාක් කරනවා දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් companies use කරන online system එකක් interview කරන්න පවා ඒගොල්ලෝ use කරන්නේ online system එකක් employer recruit කරන්න කාලෙක. ඒතර ඒක අපිට true statement එකක් විදිහට ගන්න පුළුවන්. management accounting information system records and report business transactions and other economic events. දැන් මෙතන බලන්න business transactions. ඒතර business transaction එකක් record කරන්න බෑ MIS එක. ඒක අනිවාර්යෙන් record වෙන්න ඕනේ TPS එක. transaction process system එක. එතකොට මේක statement එකක් විදිහට අපිට හරිය කියලා කියන්න බෑ. cash and investment management ඊට පස්සේ capital budgeting ඊට පස්සේ තියෙනවා financial forecasting and financial planning are financial management system categories. හරි. මේකේ transactions මොකුත් නැහැ. මේකේ කෙලින්ම කතා කරන්නේ මෙන්න මේ management එක ගැන. එතකොට මේක financial management එක හරහා කෙරෙන්නේ. right? එතකොට මේක ඔයගොල්ලෝ උඩට ගිහලා බලන්න note එකේ මේක මේ විදිහටම කියලා තියෙනවා financial management එක හරහා. මෙන්න මේ විදිහට එක එක example එක ගත්තොත් ඒක එකින් එකට කොහොමද වෙනස් වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන්ම තමයි questions අහන්නේ. දැන් බලන්න මම මුලදිත් ඒක කිව්වා. දැන් මෙතන question එකක අපි මේක බලුවාමත් ඒක prove වෙනවා. ඒ හින්දා මේ විදිහට මේක study කරන්න. ඊට පස්සේ කතා කරනවා මෙතන cross functional systems කියන්නේ මොනවද කියලා. cross functionals මේ cross functional system එකක් කියලා කියන්නේ entire organization එකට
හදන සිස්ටම් එකක්. දැන් මේකේ තියෙන එක්සැම්පල් එකක් කතා කරොත් ඔයගොල්ලන්ට ගොඩක් ෆැමිලියර් වෙයි. මේකේ එක්සැම්පල් එකක් තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ERP සිස්ටම් එකක් කියලා. දැන් ඔය ගොඩක් ඕගනයිසේෂන්ස් වල තියෙනවා ERP සිස්ටම් කියලා එකක්. එතකොට ඒක ක්‍රොස් ෆන්ක්ෂනල් සිස්ටම් එකකට එක එක්සැම්පල් එකක් තමයි මේ තියෙන්නේ. මම චුට්ටක් මෙතනදී කියන්නම් ඇයි මේ වගේ ක්‍රොස් ෆන්ක්ෂනල් සිස්ටම්ස් ඇති කරගන්න අවශ්‍ය වුනේ කියලා. දැන් හිතන්න ගොඩක් huge organizations තියෙනවා. ඒ organizations වල business process එක ගත්තොත් ඒක එක location එකක විතරක් නෙවෙයි තියෙන්නේ. ඒක සමහර රටවල් කීපයක පැතිරලා තියෙන්න පුළුවන්. ඒකේ supplier එක රටක වෙන්න පුළුවන්, customer තවත් රටක වෙන්න පුළුවන්, business partners ලා තවත් රටවල් වල වෙන්න පුළුවන්, organization එකේ තියෙන වෙනත් රටක වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම organizations ගොඩක් තියෙනවා. එතකොට මෙහෙම ඕගනයිසේෂන් එකක් යනකොට IT ෆීල්ඩ් එකේ අපි දන්නවා එක එක රට ඉන්ඩිවිජුවලි එක එක ආකිටෙක්චර් එක එහෙම නැත්නම් එක එක ප්ලැට්ෆෝම් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ උදාහරණයක් විදිහට අපි Windows ප්ලැට්ෆෝම් එකේ ඉන්න පුළුවන්. රෂියා වගේ කන්ට්‍රි එකක් ගත්තොත් ඒගොල්ලෝ Linux ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. තවත් මොකක් හරි කන්ට්‍රි එකක් ගත්තොත් ඒක Mac ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. Unix ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට දැන් අපි හිතමු අපි Windows වල use කරනවා නම් සමහරලාට අපි Windows වලින් කරන ડોකියුමන්ට් එක වෙනස් රටක ඉන්න කෙනෙක්ට එයාගේ platform එක වෙනස් නම් ඒක ඒ විදිහට use කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ අපහසුතාවය මගහරව ගන්න මේ තියෙන difficulty එකට solution එකක් විදිහට තමයි මේ cross functional systems හදන්නේ. ඒතර මෙතනදී කරන්නේ entire organization එකට හදනවා system එකක් ඒ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට. එතකොට ඒක තමයි එක platform එකක් වෙන්නේ. එතකොට ඒ අදාළ platform එකේ මේගොල්ලෝ හැමෝටම එකම විදිහට data share කරගන්න පුළුවන්. ඒකට තමයි supplier සම්බන්ධ වෙන්නේ. දැන් මේක බලන්න. මේකේ තියෙනවා structure එක ගත්තොත් supplier ඉන්නවා මෙතන. right? ඊට පස්සේ තව මෙතන ඉන්නවා customer. එතන customer supplier දෙන්නම මේ organization එකේ තියෙන මේකට සම්බන්ධ වෙනවා. supplier සම්බන්ධ වෙනවා මේකේ supply chain management එක හරහා. මෙයා customer relationship management එක හරහා සම්බන්ධ වෙනවා. ඊට අමතරව මෙන්න මේ production එක ගැන මේ company එකේ මේ mother company එකේ ඉන්නවා partners ලා. right? ඊට පස්සේ මේකේ ඉන්නවා employees ලා. ඒතර මේ හැමෝම එකම platform එකක වැඩ කරනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ cross functional system එකක් කියලා. නේ? දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ ඕගනයිසේෂන් එකක් වැඩ කරනවා වෙන්න පුළුවන්. සමහරට අපි හිතමු මේක මොකක් හරි සුපර් මාකට් එකක් කියලා. ඒ සුපර් මාකට් එකට සමහරවිට ක්‍රෙඩිට් කාඩ් ඒගොල්ලෝ ගන්නවා. ඒතර ක්‍රෙඩිට් කාඩ් එක මැනේජ් කරන්නේ බැංක් එකේ. ඒතර බැංක් එකේ සිස්ටම් එක වෙනම එකක්. එතකොට බැංක් එකට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන බැංක් එකේ බැංක් එකේ ඉන්න ඒ බැංක් එකේ අදාළ කස්ටමර් හරහා එතකොට එයා ගිහිල්ලා සුපර් මාකට් එකෙන් ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ මෙන්න මේ රිලේෂන්ෂිප් එක ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ඉන්ටර්ෆේස් එක හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි මෙතනදී මේ කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් හා ඕගනයිසේෂන් එකේ වෙන්නේ. ඒතර මේ විදිහට ගත්තාම හැම ඕගනයිසේෂන් එකකම ඇක්සස් කරන්න පුළුවන් විදිහේ huge system එකක් තමයි මේ cross functional system එකක් කියලා කියන්නේ. ඒතර මේ cross functional system එකක් හැදුවට පස්සේ නැත්නම් හදනකොට මොකද්ද වෙන්නේ? ඒ ඕගනයිසේෂන් එකට entire ඕගනයිසේෂන් එකට අදාළ හැම ඇප්ලිකේෂන් එකක්ම මේක ඇතුලේ embed කරලායි තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ට වෙන applications use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හරහා හැමදේම කරගන්න පුළුවන්. අපි අර ඉස්සෙල්ලා කතා කරපු platform mismatch කියන එක මෙතනින් අයින් වෙනවා. ඕක තමයි cross functional system එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේකට example එකක් විදිහට අපි ගත්තොත් enterprise resource plan එකක් කතා කරන්න පුළුවන්. මේකේ ගොඩක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය SAP කියන සිස්ටම් එක ඔයගොල්ලෝ සමහරට අහලා ඇති. මේ SAP කියන enterprise application එක ඒක තියෙන Windows ලගේ application එකක්. එතන මේක ගොඩක් ලංකාවේ companies පාවිච්චි කරන ඒ වගේ online ඒ වගේම අපිට කතා කරොත් open source ඒවා ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ ERPs එක වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට ERP එකක් වෙනම generate කරගන්න පුළුවන් අපිට ඕනනම් ඒක organization එකට. ඊට පස්සේ ERP එකට ඕනනම් plugins වලින් එක එක කොටස් add කරගන්න පුළුවන්. ඒ වගේ entire organization එකකටම කතා කරන එකක් තමයි මේ ERP එකක් කියලා කියන්නේ. මෙතන කියලා තියෙනවා cross functional system එකක් ERP. මෙතන තියෙනවා ERP give a company an integrated real time view of its core business process. right? එතකොට මේකෙත් ගොඩක් enterprise resource plan එකක් ගත්තාම මේකෙත් advantages disadvantages තියෙනවා. දැන් simply හිතුවොත් දැන් enterprise resource plan එකක් embed කරන්න එහෙම නැත්නම් organization එකකට ගන්න ඒක ලොකු cost එකක් යනවා. ඒ cost එකට bear කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ cost එක bear කරගන්න පුළුවන්
බිස්නස් එකක් තියෙන ඕගනයිසේෂන් එක විතරයි මේක යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ වගේ pros and cons මේකෙත් තියෙනවා. චුට්ටක් ඒව බලන්න. just මේක නා enterprise resource planning කියලා ඔයගොල්ලෝ Google එකේ search එකක් දුන්නත් ගොඩක් details හොයාගන්න පුළුවන් වෙයි. exam එකට සාමාන්‍යයෙන් මේ ටික ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඒත් ඒකට ඔයගොල්ලෝට මේ ගැන වැඩි දුර ඉගෙන ගන්න ඕන නම් තව චුට්ටක් ඒක ගැන කියවන්න. ඒක හොඳ දෙයක් වෙයි. ඊට පස්සේ මේ තියෙන ERP එක components මේකේ තියෙනවා supply chain management එක, system marketing මේ හැමදේම තියෙනවා, asset management ඊට පස්සේ buy data analyze මේ බලන්න හැම application එකටම අදාළ manufacturing, sales, finance, HR ඊට පස්සේ ඒ වගේ operation, production හැම දෙයක්ම මෙතන තියෙනවා, service management මේ හැම දෙයකටම අදාළ component එකක් මේ ERP එක ඇතුලේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි system ගැන කතා කරද්දී අපි මුලින් කතා කළේ spreadsheet system කියලා කිව්වා. ඒවා specialized spreadsheets වලට විතරයි. word processing ගත්තාම word වගේ දේවල් word වලට විතරයි. database ගත්තාම database වලට විතරයි. හැබැයි මේ ERP එකක් ගත්තාම ඔය කියන හැම component එකක්ම මේ ERP system එක ඇතුලේ තියෙන එක තමයි ERP වල තියෙන වෙනස. ඊට පස්සේ මෙතනදී කතා කරනවා supply chain management. ඊට පස්සේ මේ ඒ වගේම එකක් තියෙනවා මොකද්ද? customer relationship management. මේක මම කතා කළා පෝටගේ theories කතා කරද්දී මයිකල් පෝටගේ theories කතා කරද්දී මේක මම කතා කළා value chain analysis එකේදී. මෙතනදිත් මම මේක තව චුට්ටක් explain කරන්නම්. එතකොට මේ supply chain management එකක් කියලා කියන්නේ මේ cross functional system එකක තියෙන entire supply chain එක. දැන් ඒ කියන්නේ organization එකක් ගත්තොත් මේ organization එකේ බයික් චුට්ටක් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙතනදී මෙන්න මේ විදිහට තමයි supply chain management එක සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න මේක තමයි company එක. මේක තමයි production කරන්නේ. එතකොට මේ production කරනකොට ඒ productions වලට අවශ්‍ය materials තමයි supply කෙනෙක් supply කරන්නේ. එතන මෙන්න මේ material supply එක services materials මෙන්න මේ දේ supply කරන මේ system එක අපි කතා කරනවා supply chain management එක. එතන මේ කරන production එක customer අතට යන්න ඕනේ. එතකොට අන්නේ යනකම් වෙන process එක අපි කතා කරනවා customer relationship management එකක් කියලා. එතන මේකේ ඇතුලේ තියෙන දේවල් තමයි අපි මේ කතා කරන්නේ. මේක ඇතුලේ දැන් චුට්ටක් බලන්න මේ තියෙන supply chain management එක. එතන මේකේ තියෙනවා material planning. ඊට පස්සේ මෙතන තියෙනවා procurement and integrations. procurement කියන්නේ මොකද්ද කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ගිය වීඩියෝ එකත්. procurement එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් purchasing නැත්නම් purchasing කියන එකට තමයි අපි procurement කියලා කියන්නේ. ඊට පස්සේ warehousing. ඊට පස්සේ මෙතන තියෙනවා distribution. ඊට පස්සේ repair and returns. මෙන්න මේ ටික තමයි supply chain management එකේදී කතා කරන්නේ. හරි? එතකොට මෙතන අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේකේ දැන් supply chain management එකක් වුණාම ඇයි මේක manage කරන්නේ කියන එක දැන් පොඩි example එකක් ගත්තොත් දැන් අපිට ගොඩාක් familiar සහ දැන් ගොඩක් organizations follow කරනවා මේ just in time warehousing කියන එක. ඒ කියන්නේ අපිට මොන හරි production එකක් යනකොට ඒ production එකට අවශ්‍ය materials ටික සමහර ලාවට අපිට ඇවිල්ලා අපේ factory එක ඇතුලේ store කරලා තියාගන්න එක cost එකක්. මොකද ඒකට ස්පේස් එකක් යනවා ඊට පස්සේ ඒක මැනේජ් කරන්න ඕනේ ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි දැන් කරන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය මැටීරියල්ස් ටික දෙන්නෙන් දෙයට සප්ලයි කරගන්න එක. එතකොට ඒකට අපිට ලොකු process එකක් කරන්න වෙනවා. pre-order level maintain කරන්න වෙනවා. ඊට පස්සේ ඒක අර process එක ගොඩක් smooth කරගන්න වෙනවා. කොතනකවත් අඩුපාඩුවක් තියන්න බෑ. ඒතර මොකද materials නැති වුණොත් production එක හිම්පිටින්ම නවතිනවා. ඒතකොට ඒක ලොකු loss එකක් වෙනවා. එතකොට ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මේ දේ manage කරන්න. මෙතන repairing and returns තියෙනවා. repairs දැන් අපි ගත්තොත් supply chain එකේ supply කරන්න පුළුවන් machineries. ඒතර මේ machineries වල repairing ඒ වෙලාවට යන්න ඕනේ. ගොඩක් වෙලාවට agreement ගහනවා 24 hours service එකක් දෙනවා කියලා තමයි agreement එක ගහන්නේ. මොකද සමහර companies වල 24 hours service එක යනවා. එහෙම නැත්නම් ඒක production එක යනවා. එතකොට ඒ වගේ ලොකු area එකක් cover වෙනවා වෙන්න මේ supply chain management එක හරහා. ඊට පස්සේ ඒ වගේම තමයි customer relationship management එක. එතකොට ඒකේ අපි ගන්නේ production එකේ ඉඳලා customer අතට product එක deliver වෙනකම් තියෙන functions ටික තමයි එතනදී කතා කරන්නේ. මෙතන කතා කරනවා sales, marketing, services මෙන්න මේ දේවල් ටික කතා කරනවා මෙතනදී. එතකොට customer relationship management එකක් ගත්තොත් මෙතන තියෙනවා key functions මොනවද කියලා, key features මොනවද කියලා. මේකේ තියෙන්න ඕනේ contact management එකක්.
ඇත්තටම කස්ටමර් කන්ටැක්ට් කරගන්න කන්ටැක්ට් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන. ඒක ලෝයල් කස්ටමර්ස්, රෙගියුලර් කස්ටමර්ස්, ඉරෙගියුලර් කස්ටමර්ස් මේ වගේ මොන කෙනෙක් මැනේජ් කරන්න අපිට කන්ටැක්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. සේල්ස් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කස්ටමර්ට කොහොමද සේල් එක කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ සේල් එකට පස්සේ ආෆ්ටර් සේල්ස් සපෝට් එකක් තියෙන්න ඕනේ. කස්ටමර් සර්විස් සපෝට් එකක් තියෙන්න ඕනේ. ගොඩක් ඕගනයිසේෂන්ස් වල මේක තියෙනවා. ඔයගොල්ලන්ට ඒක එක්ස්පීරියන්ස් ඇති. සමහර දේවල් තියෙනවා. ඉතින් හැදෙන්න ඕන දේවල් හැබැයි ඒ වුණාට මෙහෙම සිස්ටම් එකක් හරි අඩුම ගානේ තියෙනවා. ඊට පස්සේ මාකටිං ඔටෝමේෂන්ස්. එතකොට මාකටිං ඔටෝමේෂන්ස් ගත්තොත් අපි ඔය ඔන්ලයින් shopping mall එකක් වගේ ගත්තොත් එතනදී අතර මාකටිං ඔටෝමේෂන් එකක් තියෙන්නේ. එතනදී මාකටිං කරන ඕගනයිසේෂන්ස් ගත්තාම වෙන සේල් එක අඩු වෙලා යනකොට කොහොමද මාකටිං පටන් ගන්නෙ මොන වගේ අපි ගත්ත ඔඩියන්ස් එකකටද මාකටිං කරන්නේ මොනවද පාවිච්චි කරන ස්ට්‍රැටජිස් මේවා තමයි ඕටෝමේට් කරලා තියෙන්නේ. ඇනලිසිස් මේක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සේල්ස් ඇනලයිස් එකක්, කස්ටමර් ඇනලයිස් එකක්, මේ වගේ දේවල් මාකටිං ඇනලයිස් එකක් මේ වගේ තියෙන්න ඕනේ. එතකොට ඇනලයිසිස් තියෙන්න ඕනේ මේකේ. සෝෂල් නෙට්වර්කින් ගොඩක් පාවිච්චි කරනවා අපි මාකටිං වලට මේ වෙනකොට. සෝෂල් නෙට්වර්ක්ස් තමයි හොඳම මාකටිං අපි ගත්ත මීඩියා එක විදිහට හඳුන්වන්න පුළුවන් නේ. access by mobile device මේක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ගොඩක් companies try කරනවා මේ mobile device වලට හැම feature එකක්ම එහෙම නැත්නම් මේ හැම software එකක්ම access කරන්න අවශ්‍ය app එක develop කරන්න. මොකද දැන් ලෝකයේ අද වෙනකොට ගත්තොත් මේකේ ගොඩක්ම mobile device හරහා තමයි අපිට sale එකක් කෙරෙන්නේ. එතකොට ඊට පස්සේ එන import contact data. එතකොට මේ දේවලුත් එහෙමයි contact management එකකට තමයි මේක මේ වගේ දේවල් කියන්න පුළුවන්. එතන මේ තියන්නේ මෙතන තියෙනවා finance, marketing, sales, ඊට පස්සේ implementations, analysis, customer services මේ ඔක්කොම එක තමයි මේ customer relationship management කියන එක හැදිලා තියෙන්නේ. right ඊට පස්සේ තවත් තියෙන එකක් අපි කතා කරනවා මේ knowledge management process. මේක ගොඩක් වැදගත් දෙයක්. ඒ කියන්නේ මේක ගොඩක් introduce වෙලා තියෙන දැන් companies ඇතුලේ organizations ඇතුලේ අලුතෙන් හැදීගෙන යන culture එක. ඒතර මේ knowledge management එක ගැන මම පොඩක් සරලව ඔයගොල්ලොත් එක්ක කතා කරොත් මේක මෙහෙමයි. දැන් අපි දන්නවා organization එකක් ගත්තාම ඒකේ ඉන්න employeesලා එක එක විදිහයි. එතන මේ employeesලා ගත්තාම මේ එක එක විදිහේ employees ළඟ තියෙනවා එක එක විදිහේ skills. අපි තුන් සමහරලාට අපි target දෙනවා මොකක් හරි production එකක් කරන්න. මේ production එක කරන්න targets දෙනකොට මේ target එක ඉක්මනින් complete කරන quality එකට complete කරන එක employee කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ employee ගේ ඒ output එක ගන්න එයා පාවිච්චි කරන මොකක් හරි knowledge එකක් තියෙන්න පුළුවන්. දැන් example එකක් විදිහට එයා ඒ production එක කරන විදිහේ වෙනස්කමක් වෙන්න පුළුවන්. ඒ හින්දා එයාට ඒ production එක ලේසියෙන් කරන්න පුළුවන්. එතකොට මේක ගොඩක් වැදගත් knowledge එකක් organization එකක් විදිහට. එතකොට මේ knowledge management process එකේදී වෙන්නේ මෙන්න මේ වගේ knowledge එකක් අඳුනගෙන ඒක refine කරලා ඒක අනිත් අයටත් training කරන්න. නැත්නම් අනිත් අයටත් මේ knowledge එක දෙන්න පුළුවන් system එකක් හදනවා. නේ? දැන් අපි දැන් දැකලා තියෙන ගොඩක් වෙලාවට මොනවා හරි skill එකක් තිබුණොත් ඒක secret එකක් විදිහට වහලා තියාගන්න. හැබැයි ගොඩක් රටවල් එහෙම නෙවෙයි. එහෙම කාගෙන් හරි identify කරලා ඒක අනිත් අයට use කරන්න දෙනවා. ඊට පස්සේ සම්පූර්ණ production එකම වැඩි වෙනවා. අන්න එහෙම එකක් තමයි මේ knowledge management process එක කියලා කියන්නේ. බලන්න මේකේ තියෙන ඉස්සෙල්ලාම capture knowledge. ඒ කියන්නේ අර වගේ skill එකක් තියෙන කෙනෙක්ගේ knowledge එක ඉස්සෙල්ලා capture කරගන්නවා. right? ඒ capture කරාට පස්සේ refine කරනවා. මොකද මේ production එක ඒ විදිහට යා කරනකොට සමහර product එකේ quality එක අඩු වෙනවා නම් අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා එයාගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා වැරද්දක් තියෙනවා නේ ඊට වඩා හොඳ විදිහක් තියෙනවා නම් කරන්න අන්න එතෙන්ට අපි මේ knowledge එක refine කරනවා. ඊට පස්සේ මේ knowledge එක store කරනවා. right? knowledge එක store කරනවා කියලා කියන්නේ ඒ වගේ skills ටික organization එකේ එකතු කරනවා. ඊට පස්සේ ඒ එකතු කරාට පස්සේ ඒවා අනිත් පැත්තට කොහොමද දෙන්න පුළුවන් කාටද දෙන්න පුළුවන් මොන වෙලාවෙදි දෙන්නේ අන්න ඒ දේ manage කරනවා knowledge manage කියලා කියන්නේ ඒක. ඊට පස්සේ disseminate කරනවා. මේක අදාළ පුජ්‍යලයන්ට දෙනවා. ඊට පස්සේ තමයි මේ knowledge එක create වෙන්නේ අදාළ organization එක ඇතුලේ. මේක circle එකක් විදිහට යන්නේ අපහු ඒ වගේ knowledge එකක් આવොත් මෙන්න මේ විදිහට යනවා. ඒව තමයි training programs හරහා සමහරවල් මම ගොඩක් දැකලා තියෙනවා ඔය ගොඩක් organizations වල අදාළ employee ගෙන්නලා එයාට කියනවා මේක ගැන training එකක් කරන්න. ඒ training එකට එතන ඉන්න CEO සමානට organization එකේ වාඩි වෙනවා. එහෙම organizations ගොඩක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි මේ knowledge management process කියලා කතා කරන්නේ. මේක කතා කරන subject එකක් උනේ ඇත්තටම
මෙන්න මේ වකවානුවේ තමයි ගොඩක්ම මේ ගැන කතා කරන්නේ. මොකද මේක ගොඩක් වැදගත් දෙයක් ලෝකෙට. මෙන්න මේ knowledge management හරහා තමයි මේ education කියන එක තියෙන්නේ. මේ අධ්‍යාපනය කියන එක ලැබෙන්නේ මෙන්න මේ knowledge management එක හරහා. ඒක ඇත්තටම formal education එකක් විතරයි මේ දක්වා අපි කතා කරේ. හැබැයි මෙතනදී කතා කරනවා මේක informal. ඇත්තටම employee කෙනෙක්ගෙන් management එක යම් දෙයක් ඉගෙන ගන්නවයි කියන එක ඒක formal දෙයක් නෙවෙයි. හැබැයි මෙතනදී ඒකට ලොකු priority එකක් දීලා දෙනවා. මොකද ඒක ඒ තරම්ම වැදගත් වෙන හින්දා. ඒතර ඕක තමයි අපි knowledge management process එකක් විදිහට කතා කරන්නේ. මෙතන මේ විස්තර ටික තියෙන ඕගොල්ලන්ට roughly කියලා ඒක චුට්ටක් කියව ගන්න. knowledge creation, sharing, reuse of knowledge මේව තමයි අපි කතා කරන්නේ knowledge management system එකක් කරා. හොඳයි. activity එකක් තියෙනවා. අන්තිමට අපිට මේ chapter එකේ කතා කරන්න. අපි එකක් කතා කරලා loyalty programs, marketing and sales applications, components මේ පැත්තේ තියෙනවා. අපිට තියෙන්නේ arrow එකක් ගහලා මේක දාන්න. අපි බලමු අනිත් ටිකක් කියවලා මේකේ තියෙන access quality data, enterprise agility, benefits of කියන එක. ඊට පස්සේ තියෙනවා raw materials. ඒතර raw materials අනිවාර්යයෙන්ම අපිට සම්බන්ධ වෙන්නේ production එකකට කලින් තියෙන දේවල්, warehousing, මේ දේවල් අනිවාර්යයෙන්ම supply chain management එකකින් එන්න ඕනේ. loyalty programs, marketing මේ දේවල් customer relationship management එකට එන්න ඕනේ. ඊට පස්සේ access to quality data and enterprise agility, benefit of ERP. ERP එක benefit එකක් විදිහට තමයි මේක එන්න ඕනේ. එතකොට මේක arrow එකක් විදිහට මෙතනට එන්න ඕනේ. මේක supply chain management වලට යන්න ඕනේ. මේක ERP වලට යන්න ඕනේ. ඔන්න ඕක තමයි ඇත්තටම අපිට chapter 4 ඉවර කරන්න පුළුවන්. එතකොට මෙතනින් ඊතර chapters ටිකත් මේ විදිහටම YouTube එකේ එනවා. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. මගේ අර VIP channel එක subscribe කරන්න. ඊට පස්සේ Wide Awake channel එක subscribe කරලා තියාගන්න. ඊතර ඔයගොල්ලන්ට එක lesson එකක්වත් miss වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇත්තටම දැන් අපි බලුවොත් views අපිට තියෙනවා එක වීඩියෝ එකක් ගත්තම 203 තියෙනවා. එතකොට ඒ වුණාට subscribersලා ඒ තරම් ප්‍රමාණයක් නැහැ. ඒ වුණත් ඔයගොල්ලන්ට වෙන්නේ මේ videos miss වෙන්න පුළුවන්. ඒ හින්දා මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඇතුලේ මොනවා හරි දේවල් ඔයගොල්ලන්ට දැනෙන දේවල් තියෙනවා questions තියෙනවා නම් ඒ දේවල් අපිට comment එකකින් දාන්න. එතකොට එහෙම වුණොත් තමයි අපිට ඇත්තටම ඕගොල්ලෝ මේ videos කොච්චරක් බලනවද කියන එක අපි දන්නේ. ඇත්තටම ගොඩක් අය chat කරනවා, කතා කරලා තියෙනවා. මේ වීඩියෝ වලින් ගොඩක් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා කියලා ඒක ඇත්තටම සන්තෝෂයි. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ දේ. ඒ හින්දා මොනවා හරි ඔයගොල්ලන්ට unclear area එකක් තියෙනවා නම් නැවත නැවත මම කියන්නේ comment එකක් දාන්න. එහෙම නැත්නම් අපිව දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම හරහා අපිට පුළුවන් වෙයි ඔයගොල්ලන්ට මීට වඩා හොඳ සර්විස් එකක් දෙන්න. එhmenan බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක ටිකක් දිගයි. මේක සම්පූර්ණ බලන්න, කීප වරක් බලන්න. මොනවා ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.